හරි මේකේ ප්‍රශ්නේ කියනවා පහත දක්වන අරාව නැත්නම් ඇරේ එක සලකන්න. ඊට පස්සේ මෙතන ඇරේ එකක් දීලා මෙතන පේන්නේ සියුඩෝ කෝඩ් එකක් වගේ ඔව් සියුඩෝ කෝඩ් එකක් දීලා ප්‍රශ්නයක් අහනවා ඉහත ව්‍යාජකේතය මගින් ලැබෙන ප්‍රතිදානය කුමක්ද? ඊට පස්සේ අහනවා එම ව්‍යාජකේතයට අදාළ ගැලීම් සටහනක් මෙහි ඇඳ ඇත. එහි A සිට E දක්වා ලේබල් කර ඇති අවස්ථාවන් හඳුනාගෙන ලියන්න. ඒ කියන්නේ මේ A B C D E ඒ ටික ෆිල් කරන්න කියලා කියන්නේ. ඊට පස්සේ අන්තිම ප්‍රශ්නෙට කියනවා M0 සමාන M4 නම් ඉහත ව්‍යාජකේතය මගින් ලැබෙන ප්‍රතිදානය කුමක්ද? හරි බලමු. දැන් ළමයි ටග් ගාලා කියන්න පැස්කල් වල අපි ඉගෙන ගත්ත data types කීයක් තියෙනවද? ටග් ගාලා කියන්න බෑ හැමෝම. දෙන්නෙක් උත්තර දුන්නා. තුන්දෙනායි පස් දෙනෙක් දුන්නා. දිලීෂ data type කීයද ළමයි? දිලීෂ කියලා ළමයි කියනවා. දිලීෂ කියන්නකෝ data type කීයද? numbers වලදී ළමයි හරිද? මෙන්න මේ වගේ numbers තිබ්බනේ. නේද? ඊට පස්සේ මේ වගේ numbers තිබ්බා. නේද? මෙන්න මේ වගේ numbers පාවිච්චි කරනවා නම් අපි දාපු data type එක මොකද්ද? මේවට කියන්නේ ධන හොරින පූර්ණ සංඛ්‍යා. නේද? එතකොට මයිනස් උත් තියෙන්න පුළුවන්. මේකට අපි පාවිච්චි කරා data type එක integer. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ numbers තියෙනවා. ධන හොරින දශම සංඛ්‍යා. හරිද? ඒවට පාවිච්චි කරා real. හරි. ඊට පස්සේ yes or no එහෙම නැත්නම් true false. ඒවට boolean. ඊළඟට හරිද? මේවා මෙහෙම නෙමෙයි එන්නේ. උඩින් මෙන්න මේ වගේ.
මේවට ඒ කියන්නේ characters වලට පාවිච්චි කරා data type එකක් char කියලා. ඊළඟට දැන් කොහෙද දාන්නේ නම මෙන්න මේ වගේ ඒවට මොකක්ද පාවිච්චි කරේ data type එක. දැන් data type කීයක් තියෙනවද ළමයි? උත්තරේ හරියට දුන්නේ scenario විතරයි. scenario හොඳ ළමයා පාඩම් කරලා තිබ්බා. හරි. දැන් මේ data types පාවිච්චි කරලා අපි හදනවා ළමයි මොනවාද? variables. මොනවාද variables කියන්නේ? මොනවාද variables කියන්නේ? variable එක කියන්නේ අපේ program එක ඇතුලේ తాවකාලිකව දත්ත ගබඩා කරන්න අපි හදනවා පොඩි memory location එකක්. ඒකට ඒකට දාන data. ඒ කියන්නේ අපි memory location එකක් හදනව නෙමෙයි. memory location එකකට නමක් තියලා අපි తాවකාලිකව තියන් ඉන්නව data දාන්න. හරිද? ඒතකොට memory location එක කොහෙද තියෙන්නේ? memory location එක තියෙන්නේ తాවකාලිකව නම් දාන්නේ කොහෙද තියෙන්නේ? తాවකාලිකව අපි memory එක ගබඩා කරනවා නම් ඒක තියෙන්නේ RAM එකේ. මොකද RAM එකේ තමයි తాවකාලික data ගබඩා කරන්නේ. hard එකේ මොකද කරන්නේ? අපි store කරලම තියනවා. අපි සින්දු files අරම වගේ store කරලා තියෙන්නේ hard එකේ. తాවකාලිකව ගබඩා කරනවා නම් RAM එකේ තමයි කරන්නේ. හරි. එතකොට අපි variables හදනකොට අපි හදනව නෙමෙයි අපි program එකක ලිව්වම මේ විදියට code එක ලිව්වම RAM එකේ variables හැදෙනවා. ඒ හැදෙන variables වල data ගබඩා වෙනවා. variables කියන්නේ මොනවද සිංහලෙන්? විචල්්‍ය. හරිද? ඒවයි data ගබඩා වෙනවා. එතකොට program එකේදී උමනා වෙලාවට ඒ data අරගෙන program එක කරලා එතකොට program එක run වෙන අතරමැදදී variables වල තියෙන data වෙනස් වෙනවා. හරි. ඊට පස්සේ program එක ඉවර වුණාම variable එක RAM එකෙන් අයින් වෙලා යනවා. හරිද? variables වගේම තව එකක් තිබ්බ මොනවාද? constants කියලා. හරි. ඒකට ඒකේ මොකක්ද උනේ? ඒකත් variable එක වගේමයි. හැබැයි program එක පටන් ගනිද්දි constant එකක් හැදිලා program එක run වෙන අතරමැදදී ඒකේ තියෙන data වෙනස් වෙන්නේ නැහැ. ඒකෙන් data අරගෙන program එක ඇතුලේ මොකක් හරි දෙයක් වෙනවා. එක්ක ගානක් හැදෙයි, එක්ක නමක් මොකක් හරි එකක් පාවිච්චි වෙයි. හරිද? එතකොට program එක run වෙන අතරමැදදී constant එකේ තියෙන value එක වෙනස් වෙන්නේ නැහැ. මේ වෙනස් කරන්න බෑ. ඒක නියතයක්. හරිද? අපි උදාහරණයක් විදිහට constant දාලා ගණන් හදනකොට අපි දැම්ම මේකට මොනවාද? 5 ගණන් වල තියෙන 5. ඒකේ අගේ වෙනස් වෙන්නේ නැහැනේ. හරිද? ඒක 5 දාලා මේ උදාහරණෙ දෙන්නේ ඒකයි. ඒක නියතයක් වෙනස් වෙන්නේ නැහැ කියන. හරිද? එතකොට constant හදලා හැමතිස්සෙම 5 කියන එක දාන්න ඕනේ නැහැ. ඒ ගානේ හැටියට නැත්නම් ඒ ප්‍රශ්නේ හැටියට අපි 5 දැම්මේ. අපිට වෙන මොකක් හරි වෙනස් වෙන්නේ නැති අගයක් ස්ටෝර් කරලා තියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි තව පාවිච්චි කරපු එකක් තමයි මේ කියන
arrays කොයි හරි arrays පාවිච්චි කරන්නේ එකම જાතියේ variables ගොඩාක් පාවිච්චි කරන්න වෙන වෙලාවට හරිද එකම જાතියේ variables ගොඩාක් පාවිච්චි කරන්න වෙනවා එතකොට එකම જાතිය කියන්නේ මොකද්ද මෙන්න මේක තමයි જાතිය integer ද real ද boolean ද char ද character ද sorry char ද character ද කියලා නෙමෙයි char කියන්නේ character නේ char ද string ද හරිද ඒ කියන්නේ මොනවාද ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා ගබඩා කරනවා නම් integer ගන්නවා ධන හෝ ඍණ දශම සංඛ්‍යා ගබඩා කරනවා නම් real කියන එක ගන්නවා සත්‍ය හෝ අසත්‍ය කියන එක ගබඩා කරනවා නම් boolean ගන්නවා තනි අකුරක් නැත්නම් ඉලක්කමක් එහෙම නැත්නම් විශේෂ සහ ලක්ෂණය ස්පෙෂල් කැරක්ටර් එක පාවිච්චි කරනවා නම් මේ හැම එකේම උඩ උද්දෘත පාඩකම දාලා තමයි ගන්නෙ අපි සිංහලෙන් කියනවා සිංගල් කෝට්ස් කියලා හරි ඒවා චා විදිහට තමයි ගන්න ඊට පස්සේ මේ වගේ අනුලක්ෂණ සමූහයක් එකට පාවිච්චි කරනවා නම් නමක් ගමක් ඊට පස්සේ ගණන් හදන්නේ නැති ඉලක්ක අපි හිතුවොත් phone numbers ඒවා ගණන් හදන්න පාවිච්චි කරන්නේ නැහැ හරිද අන්න ඒ වගේ ඒවා මෙන්න මේ string වලට ගන්න පුළුවන් හරිද දැන් මේකේ තිබ්බේ තනි ඒවා මෙතන series එකක් තියෙනවා හරිද එතකොට මේ ඕනම data type එකකින් හරිද එකම data type එක හරි ඕනම data type එකක් අරන් ඒ එක data type එකකින් variables ගොඩාක් හදන්න වෙන වෙලාවල් එනවා හරිද කියන්නේ එකම જાතියේ data කීපයක් store කරගන්න ඕන අපිට කැමති නම් ඉතින් variables ගොඩක් හදලා ඒවයි store කරන්න පුළුවන් හැබැයි variables ගොඩක් හදන්න ගියාම කරදරයිනේ ඒක එක එක නම් දෙන්න ඕනේ ඊට පස්සේ ඒක මේන්ටේන් කරන්න ඕනේ මතක තියා ගන්න ඕනේ ඒ වගේ ප්‍රශ්න ගොඩක්නේ මේකෙන්ද අපි ලේසියෙන්ම arrays පාවිච්චි කරනවා හරිද array එකකදී පුළුවන් එකම data type එකේ data ගොඩක් එකම නම ඇතුලේ store කරන්න හරිද එතකොට array එකක් හැදෙන්නේ මෙන්න මේ විදිහට කොටු විදිහට තමයි අපි ඇඳලා පෙන්නන්නේ RAM එකේ යාට කැමති විදිහකට යයින්දී ඒක RAM එකේ තියෙන හැටි මමත් හොයලා නැහැ. ඔයගලන්ට කැමති නම් පුළුවන් හොයාගන්න. හරිද? හැබැයි එයාට තියෙන එකම නම මේ තියෙන M කියලා තමයි නම දැන් මේකේ දීලා තියෙන්නේ. array එක. හරිද? හැබැයි අපි කිව්වා array එකේ data ගොඩක් තියෙනවා. හරිද? අන්න ඒ තියෙන data අඳුනගන්නේ මෙයාට මේ දීලා තියෙන index number එකේ. එකම නම හැබැයි index number එක වෙනස්. පේනවනේ. හරි. එකම නමින් ඒ වුණාට index numbers ගොඩක් තියෙනවා. ඒවයි අපිට පුළුවන් data store කරන්න. එතකොට M0 එකේ 12 කියලා තියෙනවා. M1 එකේ 10 තියෙනවා. M2 එකේ 30 තියෙනවා. M3 එකේ 20 තියෙනවා. M4 එකේ 25 තියෙනවා. හරි. උතන්ට වෙනකන් ටික තේරිච්ච අයටක් ගාලා තුස්සන්. මේ කලින් කරපු ඈ. කෙනුලි හරි නේද? ෂුවර් නේද? හරි නේද? මෙච්චර හරිද? අයස් කාලෙකින් මේ උත්තරයක් වරද්ද ගත්තේ. මොකක්ද අමතකුනේ data type එක?
චානේ හරි මතක තියන් ඉන්න ඈ දැන් විභාගේ තව කල් තිබ්බට අමතක කරන්න එපා දැන් විභාගේ කල් අරගෙන ඒගොල්ලෝ ලස්සනට පේපරේ හදයි ඒගොල්ලෝ ලස්සනට ලෑස්තිමිට ඉන්න හරි ඇරේ එකේ කතාව ඕක දැන් මේ කියන ඇරේ එකේ එලිමන්ට්ස් තියෙනවා එලිමන්ට්ස් කියන්නේ අපි කියන අවයව වගේ එලිමන්ට්ස් තියෙනවා දැන් 1 2 3 4 5ක් ඒ එලිමන්ට්ස් නම්බර් කරලා තියෙන්නේ බිංදුවෙන් පටන් අරන් එතකොට බිංදුව වෙන 4 වෙනකන් නම්බර්ස් දාලා තියෙනවා එතකොට මේ එක එලිමන්ට් එකකට මේ නම්බර්ස් වල අපි කියන ඉන්ඩෙක්ස් කියලා මම කිව්වා හරිද එතකොට එක එලිමන්ට් එකකට නමක් එන්නේ සෙනරි ෆස්ට් ලෙසන් එක කියන්නේ මේ ප්‍රෝග්‍රෑමින් එකේද මං දෙන්න මම ඔයගොල්ලන්ට දැන් ටියුට් ටික හදලා ඉවර කරන්න ඕනේ ගිය සතියේ තමයි මගේ මං කිව්වේ සෙටප් කරලා ඉවර වුණේ ඊට පස්සේ පහුගිය සතියේම මේ මගේ අර පහුවෙච්ච වැඩ ටික කර කර හිටියා ඔයගොල්ලන්ට දැන් පේපර්ද ටියුට්ද ඔක්කොම හද දෙනවා මමයි ඒක මොකද හිතන්න එපා මම ඒව දෙනවා හරි එතකොට මෙයාගේ පළවෙනි අවයවය නැත්නම් පළවෙනි එලිමන්ට් එක එයාගේ ඉන්ඩෙක්ස් කරන්න පටන් ගන්න තියෙන්නේ 0 වලින්. එතකොට එලිමන්ට් එකේ නම m0. හරි. එතකොට ඉන්ඩෙක්ස් නම්බර් එක දාන්නේ අර කොටු වරන් ඇතුලේ. ස්ක්වයර් බ්‍රැකට් කියන්නේ. කොටු වරන් ඇතුලේ තමයි දාන්නේ. m0, m1, m2, m3, m4. හරි. දැන් ඒකෙන් ඔන්න ව්‍යාජ කේතයක් දීලා තියෙනවා. මෙයා ප්‍රශ්නෙට අහන්නේ ඒකේ අවුට්පුට් එක මොකක්ද ප්‍රතිදානෙ හරිද අපි බලමු ව්‍යාජ කේතය මොකක්ද හරිද මම කැමතියි ව්‍යාජ කේතය හදනකොට අර පොඩි වගුවක් ගහගෙන වැඩ කරන්න ඊයේ මේක අප්ඩේට් වුණා පොඩ්ඩක් හරි මේ ව්‍යාජ කේතය කියවගෙන යද්දී බලමු variables කීයක් අහු වෙනවද කියලා begin ඊට පස්සේ t කියලා එකක් තියෙනවා variable එක දැන් මේව දැක්කම තේරෙනවනේ මේ t සමානයි 0යි කියන්නේ මොකද්ද t කියන එකට අගයක් සමාන කරලා අගයක් දාලා හරිද එතකොට මම කිව්වා අපි මොන හරි දත්ත ගබඩා කරන්නේ කොහොමද ප්‍රෝග්‍රෑම් එකේදී දත්ත ගබඩා කරන්නේ variables හතලා අපිට වෙන විදිහක් නැහැ ප්‍රෝග්‍රෑම් එකේදී දත්ත ගබඩා කරන්න අනිවාර්යෙන් variable එකක් හරි constant එකක් හරි හදලා තියෙනවා හරිද දැන් මෙතන t සමානයි 0යි කිව්වම මේ මට උත්තරයක් අහපින්න මම කියන්නේ එකපාර constant කියලා යන්න එපා මොකද මේක ව්‍යාජ කේතයක් හරිද ව්‍යාජ කේතවල අපි variable එකක් හදලා දත්ත ගබඩා කරනකොට සමාන ලකුණ තමයි පාවිච්චි කරන්නේ හරි pseudo codes වල assignment operator එක තමයි සමාන ලකුණ හරිද Pascal වල ආයි මේක ලියන්න ඕනේ assignment operator එක කවුද මෙන්න මේක හරි හැබැයි constant වලට data දානකොට මෙයා පාවිච්චි කරනවා මතක තියෙනනේ නිකන් variable එකකට data assign කරනකොට නැත්නම් දත්ත ගබඩා කරනකොට
අපි කෝලන් එකයි සමාන ලකුණයි පාවිච්චි කරනවා. කොන්ස්ටන්ට් එකකට data ගබඩා කරද්දී කෙලින්ම සමාන ලකුණ දානවා. හරිද? ව්‍යාජකේත වල එක එක සෙල්ලම් නැහැ. කෙලින්ම සමාන ලකුණ තමයි දාන්නේ. තේරුණාද? හරි. දැන් මේක ව්‍යාජකේතයක් කියලා යාම කියලා තියෙනවානේ. අනිත් එක ව්‍යාජකේතයක් තමයි මේ begin end වලින් පටන් ගන්න. ඒකනේ. හරිද? ව්‍යාජකේත තමයි begin end වලින් පටන් ගන්නෙ. මේ කෝඩ් එක වගේ තියෙන begin end වලින් පටන් අරන්, ඒ කියන්නේ begin වලින් පටන් අරන් end වලින් ඉවර වෙනවා නම් ඒක ව්‍යාජකේතයක්. හරිද? පැස්කල් වලත් වෙනවා. මේ ඒගොල්ලෝ කෙලිම දීලා තියෙනවා මෙතන. ඉහත ව්‍යාජකේතය මගින් කියලා. හරිද? ඒක නිකන් දැක්කම පේන එක ව්‍යාජකේතයක් කියලා. හරි. ඒකද ඒවා කල්පනාවෙන්. එතකොට මෙතන අගයක් සමාන කරලා තියෙනවා කියන්නේ මේක variable එකක්. මම මේ variable එකට එක කොටුවක් දාගන්නවා. ඒ කියන්නේ මේ line එක t කියන variable එකේ අගය ගබඩා කරන්න මම තියාගන්නවා. ඊළඟට x කියලා එකක් තියෙනවා. ඉතින් ඊළඟට ඊළඟට අපි හදාගෙන යද්දි බලමු. ඊළඟට අනිවාර්යෙන් මෙන්න මේ එලිමන්ට්ස් ටික එන්න ඕනේ. බලමු මේ කොහොමද වෙන්නේ කියලා. හරි. පටන් ගනිද්දී t ගේ අගය 0යි. x ගේ අගය 0යි. හරි. ඊළඟට මෙතන තියෙනවා ලූප් එකක්. කොහොමද ළමයි දැන් මෙතන ලූප් එකක් තියෙනවා කියලා දැනගත්තේ? මොකද්ද ලූප් එකක් කියන්නේ? ලූප් එක කියන්නේ මොකක් හරි කන්ඩිෂන් එකක් මත යපිලා නැවත නැවත ක්‍රියාත්මක වන කේත කොටසක් නේද? එතකොට අපි ඉගෙන ගත්තා කෝඩ් කරද්දී ලූප්ස් ಜಾති කීපයක් තියෙනවානේ. for loop එක තියෙනවා, while loop එක තියෙනවා, repeat until කියලා loop එකක් තියෙනවා. හරිද? ඒව පොඩ්ඩක් බලලා මතක තියාගන්න ආපහු. හරිද? මතක නැත්තම් බලන්න. මතක නැත්තම් නේ මතක තිබ්බත් බලන්න කමන්නේ. හරිද? එතකොට මේ while කියන එක දැක්ක ගමන් දන්නවා. හරි. loop එකක් තමයි තියෙන්නේ. හරි. එතකොට මේ loop එක වැඩ කරන්නේ මොනවාමද? x ගේ අගය 4ට වඩා අඩු නම් විතරයි. හරි. මේ while loop එක වැඩ කරන හැටි මතක ඇතිනේ නේ. while loop එක වැඩ කරන්නේ සාමාන්‍යයෙන් Pascal program නෙමෙයි ඕනම programming language එකක while loop එක වැඩ කරන්නේ මෙන්න මේ තියෙන කොන්දේසිය. හරිද? මෙතන කොන්දේසියක් නේ තියෙන්නේ. while loop විතරනේ ඕනම loop එකක් වැඩ කරන්නේ කොන්දේසියක් මත, condition එකක් මත. ඒතර while loop එකේ කොන්දේසිය තියෙන්නේ මේ while එකට ඉස්සරහින්. repeat until නම් කොන්දේසිය තියෙන්නේ කොහෙද? කොන්දේසිය තියෙන්නේ loop එකේ අන්තිමට තමයි කොන්දේසිය තියෙන්නේ. while එකේ මේ ඇතුලේ කොටස් ටික වැඩ කරන්න කලින් කොන්දේසිය තියෙනවා. හරිද? ඒවා මතක ඇති කියලා හිතනවා. හරිද? ඊට පස්සේ while loop එක වැඩ කරන්නේ දීලා තියෙන කොන්දේසිය සත්‍ය නම් විතරයි. හරිද? අසත්‍ය වුණොත් while loop එක නවතිනවා. හරි. දැන් මෙතන while loop එකේ තියෙන්නේ x කුඩායි 4ට වඩා x less than 4. හරිද?
ඒ කියන්නේ x 4ට වඩා අඩු නම් මෙන්න මේ කොටස් දෙක මේ පියවර දෙක රන් වෙන්න කියලා තමයි තියෙන්නේ. දැන් එතකොට x ගියගේ 4ට වඩා අඩු වෙන ළමයිද? හරි. x ගියගේ 4ට වඩා අඩුයි. එහෙනම් මේ කොටස් දෙක රන් වෙන්න ඕනේ. කොහොමද රන් වෙන්නේ? එයා කියනවා x 4ට වඩා අඩු නම් t ට දාන්නලු. ඒ කියන්නේ මේ t ට අලුතෙන් අගයක් දාන්නලු. මොකද්ද දාන්න කියන අගය? t ට දාන්නලු p ගේ දැන් අගයට mx එකතු කරලා. අපට සිල් දැක් මොකද්ද මේ කියන්නේ? මේ ටික අයින් කරනවා. t ට දාන්නලු t ගේ දැන් අගයට මොනා කරලාද? mx එකතු කරලා. දැන් මේ mx කියන්නේ කවුද ළමයි? කවුද රගාලා? අයයේ හරියටම හරි. අනිත් අය අයයේ ඔයාගේ අයිස්ක්‍රීම් දෙක මතකයි? මම ඒක එවනවා කොහොම හරි. ළමයි mx කියන්නේ මොකද්ද මෙතන? එතන මෙන්න මේ වගේ කොටු වරහන් එක්ක තියෙනවා දැක්ක ගමන් මේ කියන්නේ array element එකක් ගැන තමයි කියන්නේ. හරිද? array element එකක් ගැන තමයි මෙහෙම මෙතන අකුරක් හරි නමක් හරි තියෙන්න පුළුවන්. දැන් m කියලා තියෙන්නේ. ඊට පස්සේ කොටු වරහන් ඇතුලේ x හරි මොකක් හරි දෙයක් තියෙන්න පුළුවන්. හරිද? මෙන්න මේ වගේ අංකණයකින් එන්නේ array එකක් ගැන තමයි array element එකක් ගැන තමයි මෙතන කතා කරන්නේ. මේක මතක තියාගන්න. හරිද? දැන් අපිට කොහොමද කියවනේ මේ array එකට අදාළව මෙතන ප්‍රශ්නයක් යන්නේ කියලා. එතකොට මේ තියෙන්නේ මේ array එකේ තියෙන element එකක් තමයි මේ තියෙන්නේ. දැන් ළමයි loop එකක් ඇතුළට අපිට ගිහිල්ලා බලෙන් අගයන් දෙන්න බෑනේ. loop එක automatic run වෙලා ඉවර වෙනවනේ. හරිද? එතකොට මේ loop එක ඇතුළේදී මේ elements එක එක elements වල තියෙන අගයන් අරගන්න ඕනේ. එතකොට අපිට බෑ සැරින් සැරේ loop එක ඇතුළට ගිහිල්ලා පළවෙනි අගය ගන්න, දෙවෙනි අගය ගන්න, 3 4 ඔහොම ගන්න කියලා කියන්න බෑ. අපි ඒකටත් සිස්ටම් එකක් හදන්න ඕනේ. ඔටෝමැටික් යන විදියට. අන්න ඒක තමයි මෙතන කරලා තියෙන්නේ. මෙතන m0 ගන්න කියනවා වෙනුවට දැන් m0 ගන්න කියලා අපි දැම්මොත් මෙතන x වෙනුවට 0 දැම්මොත් මොකද වෙන්නේ? loop එක හැමතිස්සෙම වැඩ කරන්නේ m0 අරගෙන. හරිද? m0 කියන්නේ මේ පළවෙනි එලිමන්ට් එක විතරයි. ඒකේ තියෙන අගය විතරයි ගන්න. හරිද? එහෙම කියන්නේ නැතුව මෙතනටත් variable එකකින්ම අගයක් දෙනවා. දැන් මේ x කියන variable එකේ අගය කීයද? මේ තියෙන්නේ x ගේ අගය බිඳුව. ඒක මෙතනදී හදාගත්තා. හරිද? x ගේ අගය දැන් බිඳුව. ඒතකොට මේකේ තේරුම තමයි මේකේ කියලා තියෙන්නේ මෙතනට x ගේ අගය දාලා මේ ගාන සුළු කරන්න කියලා තමයි තියෙන්නේ. x ගේ අගය දැන් බිඳුවයි. එතකොට මොකද කරන්න කියන්නේ? t ට අගයක් දාන්නලු t ගේ දැන් තියෙන අගයට t ගේ දැන් තියෙන අගය කීයද? ඊට දාන්න කියනවා t ගේ දැන් තියෙන අගය බිඳුවයි බිඳුවට එකතු කරන්නලු
m0 m0 කියන්නේ කීයද 12 පේනවනේ m0 කියන්නේ 12 එතකොට t ගියාගේ කීයද 12 එන්න මෙතනට 12ක් හරි කොහොමද එතනට යනකම් තේරිච්ච තුලාස හරි නේද yes හරි එතකොට මේ ලයින් එක රන් වුණාම ඕක තමයි ලැබෙන පිළිතුර හරි ඊළඟට මොකද කියන්නේ ඊළඟට කියනවා x කියකේ x සමානයි x එකතු කිරීම 1 ඒ කියන්නේ x ගේ නැත්නම් x ට දාන්නලු වගේක් කොහොමද ඒක හදාගන්නේ x ගේ දැන් තියෙන අගයට එකක් එකතු කරලා. ඒතකොට x ට දාන්න කියන x ගේ දැන් තියෙන අගයට x ගේ දැන් තියෙන මේ බිඳුවනේ. ඒකට එකක් එකතු කරලා මේ කීය වසර ගණිතයද මන් දන්නේ නැහැ. ඔහොම තමයි. ඒතකොට x ගේ අගය එකකින් වැඩි වෙනවා. හරි. ඊළඟට අප උඩට අවිල්ල බලනවා x ගේ අගය 4ට වඩා අඩුද තාම අඩුයිනේ නේ 1යිනේ x ගේ අගය 4ට වඩා අඩුයි දැන් මොකද කියන්නේ දැන් තියෙන අපෝ x මේව දන්නේ නැහැ හරිද x ගේ අගය 4ට වඩා අඩුයි ඒ කියන්නේ x ගේ අගය 1යි 1 4ට වඩා අඩුයි එහෙනම් ආපහු මේ කොන්දේසි සත්‍යයි දන්නවනේ වයිල් ලූප් එක වැඩ කරන හැටි දැන් මේ පළවෙනියටම කන්ඩිෂන් එක බලලා ඇතුළට අවිල්ලා ඒ දෙක රන් වෙලා අපව උඩට ගිහිල්ලා බලනවා මේ කන්ඩිෂන් එක සත්‍ය වෙනවද කියලා. දැන් ආපහු අවිල්ලා බලද්දි කන්ඩිෂන් එක සත්‍යයි x ගේ අගය දැන් 1යි. 1 4ට වඩා අඩුයි. එහෙනම් ආපහු ලූප් එක ඇතුළට ගිහිල්ලා මේව රන් වෙනවා. දැන් මොකද කියන්නේ? t ට දාන්නලු දැන් t ගේ අගයට mx එකතු කරලා. හරිද? ඒතර t ට දාන්න කියනවා t ගේ දැන් අගය කීයද 12යි. පේනවනේ මේ t ගේ දැන් අගය 12යි. එකතු කරන්නලු mx දැන් mx කියන්නේ මොකද්ද මේ x වෙනුවට දාන්නේ මොකද්ද මෙන්න මේ දැන් x තාපුව එකේ පේනවද මෙතන බිඳුව දාලා තිබ්බනම් x වෙනුවට මෙතන ආපහු එකතු වෙන්නේ බිඳුව x බිඳුව ඒ කියන්නේ මේ එලිමන්ට් එකම විතරයි ඒ වෙනුවට මෙතන වේරියබල් එකක් දාලා තියෙන හින්දා වේරියබල් එකේ වෙනස් කර කර array එකේ ඉස්සරහට යන්න පුළුවන් හරිද දැන් x ගියාගේ පේනවනේ 1යි එහෙනම් දැන් ගන්න කීයද ඉස්සෙල්ලා ගත්ත m0 දැන් ගන්න m1 මෙන්න මේ එලිමන්ට් එක. එතකොට m1 කියන්නේ කීයද 10යිනේ එහෙනම් අගය 22යි. එතකොට t ට දානවා 22යි. හරි ඊළඟ පියවරේදී x ගේ අගය ආයි එකකින් වැඩි කරනවා. ඇයි එකකින් වැඩි කරන්නේ? මොකද ඊළඟ වටේදී array එකේ ඊළඟ එලිමන්ට් එකෙන් data ගන්න. හරිද? දැන් x සමාන x එකතු කිරීම 1 තමයි එන්නේ. එතකොට මෙතෙන්ට දැන් එන අගය කීයද 1? x ගේ දැන් තියෙන අගය ගන්න. එතකොට 1 1 එකතු වුණාම x ගේ දැන් අගය 2යි. හරි. එතකොට ඒක රන් වුණාම ආයි උඩට ගිහිල්ලා බලනවා. x 4ට වඩා අඩුද කියලා. x තාම 4ට වඩා අඩුයිනේ. 2යිනේ. හරිද? එහෙනම් ආයි මොකද වෙන්නේ? ආයි මේක රන් වෙනවා. ආපහු කියනවා t සමානයි t mx. හරිද? එතකොට දැන් t ගේ අගය කීයද?
දැන් මෙතනට ගන්න මේ වෙලාවේ තියෙන t ගේ අගය මේ t කින් කියන්නේ t කියන variable එකට මේ ඉස්සරහා තියෙන අගය දාන්න කියලා තමයි කියන්නේ. හරිද? ඒතකොට සමාන ලකුණේ මේ පැත්තට ආවම මෙයාගේ අගය තමයි මෙතනට ගන්න. එතකොට 22යි එකතු කිරීම n x ගේ දැන් අගය 2යි. හරිද? එතකොට 22 plus m2 කියන්නේ මෙන්න මේ තුන්වෙනි එලිමන්ට් එක. තියෙනවා. ඒ කියන්නේ කීයද? 52යි නේ. t සමානයි 52. හරි. ඒතර මෙතනට එන්නේ 52. today පියවර රන් වෙලා ඉවරනාම ඊළඟ පියවර x වලට දාන්නලු x ට එකක් එකතු කරලා. හරිද? එතකොට x ගේ දැන් අගය 2යි. එහෙනම් x ගේ අලුත් අගය 3යි. එහෙනම් මෙතනට 3ක් යනවා. ආපහු උඩට ගිහිල්ලා බලනවා x 4ට වඩා අඩුද කියලා. හරිද? x 4ට වඩා අඩුයිනේ. එහෙනම් මොකද වෙන්නේ? ආපහු රන් වෙනවා. හරි. එතකොට මොකද වෙන්නේ? ආයි මේ ටික රන් වෙනවා. x 4ට වඩා අඩුයි. හරි. t ට දාන්න කියනවා t ගේ දැන් අගයට mx එකතු කරලා. t ගේ දැන් අගය 52යි. mx කියන්නේ කවුද? m3 නේ. හරි. 52 එකතු කිරීම m3 කියන්නේ කවුද? මෛත්‍රී නෙමෙයි m3. හරි. m3 කියන්නේ 20. ඊට උත්තරයි 72. එහෙනම් t ට දාන්න කියනවා 72. ඊළඟට මොකද ඊළඟ පියවරේදී කියනවා x ට එකක් එකතු කරන්න කියලා. එතකොට x ගේ දැන් අගය 3යි. ඒකට එකක් එකතු කරාම 4යි. හරි. එතකොට මේ පියවර රන් වෙලා ආයි උඩට යනවා. ඊට පස්සේ ආයි බලනවා x 4ට වඩා අඩුද කියලා. දැන් මොකද ළමයි වෙන්නේ? x 4ට වඩා අඩුද? තරට වඩා අඩුද? දැන් x 4ට වඩා අඩු නෑ. x අර ඒ කියන්නේ 4 4ට වඩා අඩුද කියලා අහන්නේ. දැන් x ගේ 4යි. පේන්නේ නෑද? හා හරි. පේනවනේ. x ගේ 7 x ගේ 7 මං කියනවා. x ගේ අගය 4යි. හරිද? මෙතන කොන්දේසි අහන්නේ x 4ට වඩා අඩුද කියලා. x 4ට වඩා අඩු නෑ. x ගේ අගය 4යි. ඒ කියන්නේ සමානයි. එහෙනම් මේ ලූප් එක මෙතනින් නවතිනවා. හරිද? ඇයි නවතින්නේ? මේකේ කොන්දේසි අසත්‍යයිනේ දැන්. හරිද? x 4ට වඩා අඩු නැහැ. මෙතන නිකන් හරි අඩුයි හෝ සමානයි කියලා තිබ්බොත් ඔන්න ඒත් වැඩ කරනවා. මෙතන තියෙන අඩුයි කියලා තියෙන්නේ. x 4ට වඩා අඩුයි. x 4ට වඩා ඇත්තටම ගත්තොත් අඩු නැහැ. එහෙනම් මේ කොන්දේසිය අසත්‍යයි. අසත්‍ය වෙච්ච ගමන් while loop එක නවතිනවා. හරිද? සෙනාරිය අහලා තියෙන ප්‍රශ්නයක් array එක order එකට තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ කියලා. order එකට කිව්වේ කොහොමද සෙනාරියෝ? මේ තියෙන අගයන් ටිකද? නැත්තම්
ඔයගේ ඔළුවේ තියෙන අයිඩියා මට ආවේ නැහැ එළියට තාම. රේකක් සෙනාරියෝ මෙන්න මේ වගේ තිබ්බොත් කියලා. එන්න ඔකේ. M1 M3 ඔන්න ඔය විදියට. array එකක් හදද්දි මේ විදියට හදන්න නැහැ. හදන්න බෑ. elements පිළිවෙලට තමයි යන්නේ index numbers. හරි. index numbers මේ array එක හදද්දි මේ විදියට පිළිවෙලට යන්නේ. එහෙම වෙනස් කර කර හදන්න බෑ. හරි. හැබැයි අගයන් ගනිද්දි තැන් තැන් වලින් අරගෙන එකතු කරන්න පුළුවන්. එකතු කරන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේකේ පිළිවෙලට ලූප් එකක් හින්දා පිළිවෙලට කියන්නේ අපිට එහෙම නැතුව තැන් තැන් වලින් අරන් එකතු කරන්න පුළුවන්. තේරුණා සේනාරි? හරි හදනකොට මේ මෙතන බිංදුව ඊට පස්සේ මෙතන 4 ඊට පස්සේ 2 1 3 ඒ වගේ එහෙම හදන්න බෑ. හරිද? එතකොට array එක මඤ්ඤමක් වෙනවනේ array එක පිළිවෙලට නැති සාමාන්‍ය පිළිවෙලට තමයි array එක හදන්නේ. හරි මේක මතක තියාගන්න. හරි එතකොට loop එක එතනින් ඉවරයි. ඊළඟට මොකද කියන්නේ? display t t එක display කරන්න. ඒ කියන්නේ t කියන variable එකේ දැන් store වෙලා තියෙන දැන් අගේ. හරිද? පේනවනේ variable එකක වෙන දේ පටන් ගන්නති variable එකට දාපු වගේ බිඳුවයි. දැන් program එක run වෙලා ඉවරනකොට variable එකේ තියෙන්නේ 72යි. හරිද? අන්න එයාව තමයි display වෙන්නේ. display t. ව්‍යාජකේතය මගින් ලැබෙන ප්‍රතිදානය කුමක්ද? ඒ කියන්නේ මේක තමයි display t නේ. එහෙනම් උත්තරය ලියනකොට කොහොමද ලියන්නේ? ඔයගලන්ට දැන් ක්ලාස් වල කියලා දෙයි විභාගෙ ළඟ යනකොට ඉස්කෝල වලත් කියලා දෙයි. අර උත්තර පත්තරේ උත්තර ලියන්න ඕන පිළිවෙල. එහෙම ලස්සනට ලොකුවට ප්‍රධාන අංකය දාලා ඊට පස්සේ අණු අංකය දාලා උත්තරේ 72යි. හරිද? ඊළඟට බලමු අපේ දෙවෙනි එක. කියනවා එම ව්‍යාජකයට අදාළ. තුනම මට යන්න ඕනේ කොහේ දැන් කීයද වෙලා? 3යි. හරි. මේ කෙනෝලිට මේ ඉස්කෝලේ හරියට මේක සෙට් උන්නේ නැහැ නේද? මේ පාඩම. නෑ. සෙනාරියෝ වලට ඉස්කෝලේදී මේක සෙට් වුණාද නැත්නම් පන්ති ඇවිල්ලාද සෙට් උනේ? නැත්නම් තාම සෙට් වෙනවද? හොඳටම සෙට් වෙලා තියෙන්නේ. හොඳට පිටද මේ පාඩම? yes. මේ පාඩම පිට කියන්නේ ආයෙත්. වැඩක් නැහැ කියලා ඉතින්. මේක පිට නම් IT වලට ඒකක් තමයි. මොකද පේපරේ අරන් බලන්නකො හැම තැනම මේකේ කොටස් තියෙන්නේ. මොකද ඔයගොල්ලන්ගේ ජීවිතේට වැදගත් වෙන ඒවා වලින් පළවෙනි එක තමයි මේක. ඊළඟට වෙබ් ඩිසයිනින්. ඊළඟට මොනවද ඊළඟට Excel තියෙනවා. database ඉඳලා හිටලා එනවා. මේක ඔයගොල්ලන්ට මේ ප්‍රෝග්‍රෑමින් වලට විතර නෙමෙයි සාමාන්‍ය ජීවිතේ වැඩවලටත් මේක පාවිච්චි කරගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට කියලා ඇති මේ මට වෙච්ච දේවල් නේ. අර PDF එකෙන් මම එඩිට් කරේ. හරි. එතකොට කෙනොලි මේක අහගෙන ඉන්න මේ මොකද අර මම දන්නේ බේසික් ටික කොහොම ඔලුවට ගියාද කොහොමද තියෙන්නේ කියලා.
දැන් මේ මැද හරියන්නේ මේ කරන්නේ arrays තියෙන්නේ අන්තිම හරිය. මේ loop ආරම ඔක්කොම කරගෙන ආවට පස්සේ තමයි arrays තියෙන්නේ. මම පුළුවන් තරම් මේ explain කරා ආපහු මුලින් ඉඳන්. මේ බලමු මම තව වීඩියෝ ටිකක් හදා දාන්නම්. මම දැන් ළමයින්ට කී හිටියම වීඩියෝස් දානවා අර මේවා කියලා. ඒ ඔක්කොම මගේ මේ වෙන plan එකක් ඉඳලා පස්සට ගිහිල්ලා තිබ්බේ. මම ඒක ඔක්කොම දාන්නම්. මගේ plan එක ගැන මම කිව්වනේ නේ. දවසක් කිව්වා ඒක ගැන. සාමාන්‍ය plan හදද්දි එහෙමනේ ඒක හරියනකම් කියන්නේ නැහැ නේ එළියට. එහෙම කිව්වට පස්සේ වෙන සම්භාවිතාවය අඩුයි. ඒ කියන්නේ plan එකේ ඉන්නවා. හරි ගියාට පස්සේ ඉතින් මොන හරි කරන්න පුළුවන්. හරි. මේකේ කියන්නේ එම ව්‍යාජකේතයට අදාළ ගැලීම් සටහනක් ඇඳ ඇත. එහි A සිට E දක්වා ලේබල් කර ඇති අවස්ථාවන් හඳුනාගෙන ලියන්න. ඉගෙන මේ pseudo code එකට flow chart එකක් ඇඳලා තියෙනවා. හරි බලමු. start මේ begin එකට මෙතන start තියෙනවා. ඊළඟට variable හදන ටිකට process box එක මේකෙන් නම මතකනේ process box එකක් දාලා සාමාන්‍ය අපි process box එකේ දාන්නේ මේ වගේ සමාන කිරීම තමයි. හරිද? සමාන කිරීම මුගක් විට අපිට එන්නේ සමීකරණ තමයි අපි දාන්නේ. දැන් මේක සමීකරණයක්. ප්‍රෝග්‍රෑමින් වලදී මේ සමීකරණේ ගානක් හදන්න පාවිච්චි කරාට දැන් මේක ඇත්තටම සමීකරණේ නෙවෙයි. හරිද? මේ වගේ සමීකරණ නැත්තම් මොකක් හරි ක්‍රියාවක් තමයි මේ process box එකට දාන්නේ. හැබැයි ගැලීම් සටහන් වල විශේෂ ක්‍රියාපද දෙකක් තියෙනවා. මොනවාද? input output. ඒවට අපි මෙන්න මේ කියන input output box එක පාවිච්චි කරනවා. parallelogram කියලා symbol එක. සිංහලෙන් නම් මොනවාද? සමාන්තර ආශ්‍රයනේ. ඒක පාවිච්චි කරනවා. ඒතකොට මේක දැක්කම දැනගන්න ඕනේ මේ තියෙන input එකක් හෝ output එකක්. එතකොට මේ stop එක ළඟ තියෙද්දි අපි input එකක් ගන්නෙ නැහැ ඉතින්. input එක අරන් ඒක කරන්නේ මොනවද? වැඩ නැහැ. stop එක ළඟ නම් output එකක් තමයි තියෙන්නේ. පේනවනේ මේ end එක ළඟ තියෙන display එකක්. display කියන output එකක්. එහෙනම් මේ output එකක් තමයි මෙතන තියෙන්නේ. හරි. හරි. එතකොට මෙතන process box එකේ variable දෙක හදලා තියෙනවා. ඊළඟට ඔයගලන්ට පේනවා ඇති මෙතන while loop එකට මෙතන loop එකක් ඇඳලා තියෙනවා. කොහොමද loop එක කියලා දැනගන්නේ? මේ යන ගැලීම් දිශාවට එකපාරට ඇවිල්ලා ඊතලයක් වැදිලා තියෙනවා කියන්නේ මේ යටින් කොහෙන් හරි තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතොර මෙහෙමගේ මෙම රවුමක් ගිහිල්ලා තියෙනවා නම් එයා loop එකක් තමයි. ඒ කියන්නේ මෙතන කොන්දේසිය මේ තියෙන්නේ ඩයමන්ඩ් එකකින් කියන්නේ මොනවද? කොන්දේසියන්නේ. ඕක පාවිච්චි වෙනවා තැන් දෙකකදී. මොකද්ද? සිලෙක්ෂන් එකට පාවිච්චි වෙනවා. ඒ කියන්නේ if else කියන එකට පාවිච්චි වෙනවා. ඊළඟට මේ කියන loop වලට පාවිච්චි වෙනවා iteration වලට. ඇයි? iteration එක selection එකකින් තමයි පටන් ගන්න. ඒ කියන්නේ කොන්දේසිය හරිද වැරදිද? කොන්දේසිය හරිනම් මෙන්න මේ ටික කරන්න, වැරදි නම් මෙන්න මේ ටික කරන්න. හරිද? ඒතකොට කොන්දේසිය හරිද වැරදිද කියලා අපිට දාන්න පුළුවන් මේ ඊතල උඩ. ඒතකොට මේ DE කියන්නේ ඔය හරිද වැරදිද කියලා දාන්නේ. හරිද? ඒතකොට අපිට උත්තරේ මෙහෙම ලියාගෙන යන්න පුළුවන් නේද? බලමු. නේද? නෑ නේ කැපිටල් T C C C E හරි. එතකොට මම කියව මොනවද මේ ඊතල උඩ තියෙන්නේ සත්‍යද අසත්‍යද කියන එකනේ. හරිද? දැන් ඔයගොල්ලෝ ටක් ගාලා කියන්න මෙතන ඊට එන්න ඕනේ සත්‍යද නැත්නම් yesද noද? E කියන එකට.
ඕක සිම්පල් කේස් එකක්. මොකද්ද මේ pseudo code එකනේ මෙතන ඇඳලා තියෙන්නේ. හරිද? එතකොට මේ pseudo code එක run වෙලා මේ pseudo code එක අසත්‍ය වෙච්ච ගමන් pseudo code එක නැවතිලා display කියන පැත්තට යනවා. එහෙනම් මෙතන වෙන්න ඕනෙත් ඒකම තමයි. මේ pseudo code එකේ මේ pseudo code එකේ condition එක මෙතන තියෙනවා. මේ කියන්නේ loop එකේ condition එක සත්‍ය වෙනවා නම් මොකද වෙන්න ඕනේ? මේ loop එක වැඩ කරන්න ඕනේ. සත්‍ය වෙනවා නම්. අසත්‍ය වෙච්ච ගමන් මේ display වෙන පැත්තට යන්න ඕනේ. එහෙනම් මේ ඊට එන්නේ මොකද්ද? සිම්පල් නේ. ඒ වගේ පොඩි සිම්පල් දේවල් ඔළුවේ තියාගෙන ඉන්න මේ ගාන හදනකොට. මහා පරිමාණයෙන් හිතන්න කියන තමයි අමාරු. හරි. එහෙනම් ඊට එන්නේ no. එහෙනම් ඩීට එන්නේ yes. හරි නේද? එතකොට දැන් අපිට ඉතුරු ABC නේ. සීට එන එකක් දාන්න පුළුවන්. සීට මොකක්ද දෙන්නේ? මේ output box එක ගන්න. සීට මොකද දාන්න තියෙන්නේ? මෙයාවනේ. ඔව් output T එහෙම නැත්නම් අපිට කෙලිම මේක දාන්නත් පුළුවන්. display T. ඒක ප්‍රශ්නයක් නැහැ. output box එකන්නේ කොහොම හරි ඒක output කරන්න කියලා කියන්නේ. අපි display T කියලාම දාමු. T ව display කරන්න. ඔන්න දැන් ඉතුරු AB විතරයි. හරිද? එතකොට මොකද්ද මෙතනට එන්නේ? අනේ දෙයියනේ කියලා මෙතනට එන්නේ මොනවද? මේ ලයින් දෙක තමයි එන්නේ. මේ loop එක ඇතුළේනේ. loop එක ඇතුලේ තියෙන මේ ලයින් දෙකනේ. අනේ ළමයි දෙයියනේ කියලා මේකම දාන්න. Aට එන්නේ මෙයා. හරිද? Bට එන්නේ මෙයා. මම කිව්වනේ process box වලට එන්නේ මේ වගේ සමීකරණ වගේ තියෙන දේවල්. ඉතින් අපේ මේ loop එක ඇතුලේ වෙන මොනවද කරන්න තියෙන්නේ? මේ දෙකනේ. කොබන් තේරිච්චයි? සිම්පල් නේ. මේ flow chart එක නේ සිම්පල්. සිම්පල් එක හොඳ එක. ඒක ලේසියි. මේ බලන්න. loop එක ඇතුලේ හරිද? condition එක බලනවා. ඊට පස්සේ process box දෙකක් තියෙනවා. හරි. process box දෙකයි තියෙන්නේ. හරිද? ඉතින් අපේ loop එක ඇතුලේ මේ step දෙකයිනේ තියෙන්නේ. ওই step දෙකට තමයි මේ process box දෙක දාලා තියෙන්නේ. සිම්පල් ඒක හදන්න හිතන්න දෙයක්වත් නැහැ. ඒක ගැලිම දාන්න තියෙන්නේ. හරිද? ඒකේ අර flow chart එකකදී මොකද්ද වෙන්නේ කියන එක තේරෙනවා නම් මේක ටක් ගාලා දාන්න පුළුවන්. හරි. මොකද දැන් අපි මේ කෝඩ් එක වැඩ කරන හැටි අපි බැලුවනේ දැන් මුලින් අගට. එතකොට මෙතනදි වෙන්නේත් ඒකමනේ මේකමනේ මෙතන මේ symbols වලින් ඇදලා තියෙන්නේ. මේක කෝඩ් එකක් විදියට ලියලා තියෙනවා. මේක symbol වලින් ඇදලා තියෙනවා. ඕන කෙනෙකුට තේරුම් ගන්න. එතකොට මේ loop එක ඇතුලේ තියෙන step දෙක මෙතන මේ ගානක් හදනවනේ මේ සමීකරණයක් කියන්නේ ගානක් හදන තැනක් නේ. එතකොට මේ සමීකරණය මෙතනට දාන මේ සමීකරණය මෙතනට දාන. AB. හරි මෙන්න මේ ප්‍රශ්නේ හරි පැහැදිලි මදි. මේකේ තියෙන විදිහට M0 ගේ අගය M4 නම් ඉහත ව්‍යාජකයේතේ ලැබෙන ප්‍රතිදානය කුමක්ද කියලා අහන්නේ. ඒකට අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම.
M0 ගේ අගය M4 නම් මේකේ උත්තරේ කීයද කියලා නේ අහන්නේ. එතකොට M0 ගේ අගය M4 කියලා කියන්නේ මේ 12 වෙනුවට 25 නම් තියෙන්නේ කියලා අහන්නේ. තේරෙනවද? කොබලන් එක තේරිච්ච අය? හරි. M0 සමාන M4 නම්. හරි. ඒ කියන්නේ M0 වල තියෙන්නේ M4 ගේ අගය නම්. උත්තරේ කීයද? දැන් කොහොමද ඔකට උත්තරය හදන්නේ? ආයි මුලින් ඉඳන් ව්‍යාජකේතේ රන් කරලා බලනවද? ආලම ව්‍යාජකේතේ මුලින් රන් කරලා බලන්න ඕනේද? ලේසියිනේ ළමයි. දැන් මෙතනට 72 ආවේ කොහමද? මේ 12යි 10යි 30යි 20යි එකතු වෙලානේ. හරිද? මෙයා කියන්නේ මේ 12 වෙනුවට 25 තිබ්බොත් කීයද කියලා නේ අහන්නේ. කොහොමද හදන්නේ? 72න් 12ක් අඩු කරන්න. 72න් 12ක් අඩු කරාම කීයද? 60යි. 60ට මේ 25 එකතු කරන්න. කීයද? ටෙන්ටනේ. ඔන්න උත්තර. අපිට ගණන් හදන්න මුකුත් එයා අහලා නැහැ. M0 සමාන M4 නම් ව්‍යාජකේතේ මගේ ලැබෙන ප්‍රතිදානය කුමක්ද? හරි. ඒක තමයි උත්තරේ. ඔච්චරයි. ඕව ටික කරාම ලකුණු 10ක් හම්බ වෙනවා. හරිද? තේරුණාද? කොහොම බලන්න ආපහු තේරිච්ච අය. නියම. මෙච්චර හරි. අපේ කවුද අඩුවද? රමික අඩුයිනේ. රමික මැසේජ් එකක් දාලා අහලා තිබ්බ මගෙන් මෙච්චර අවුලෙන්ද ඉන්නේ කියලා. තාත්තගේ කේස් එකට. මෙච්චර අවුලෙන්ද හිටියේ. අවුල් වෙන්න එපානේ තාත්තා නැතුණා. හරි. මේ පේපරේ තව මොනවාද ඔයගලන්ට අමාරු උනේ? අපි ඔක්කොම වගේ කරා නේද ඒකේ? ඔක්කොම කියන්නේ මේ Excel ප්‍රශ්න කරා. ඊට පස්සේ database ප්‍රශ්න කරානේ. HTML එකත් කරා. database එක කරා මට මතකයි. ඒකත් කරා වගේ මතකයි. හරි ඔක්කොම වගේ කරා නේද? තමයි මට පොඩි උදව්වක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ මට මේ පේපරේ උත්තර ටික එව්වනේ. ආයි ඉතින් පේපරේ ලියන්න ඕනේ නැහැ. අර එවපු ටික ආපහු මට රීසෙන්ඩ් කරන්න පොඩ්ඩක්. මට මුලින් ඉඳන් බලන්න. එනුලිගේ වෙලාව කොහොමද? විනාඩි 5-10ක් වගේ තියෙනවා. තමයි ඔයගොල්ලන්ගේ ඉස්කෝලවල මෙන්න මේවා කරාද?
තියරි කොටස් ටික. ඔබන් කරපු අය ඉස්කෝලේ මේ තියරි කොටස් ටික ටක් ගාලා අතුස්සන්. HTML වල මේ අර පටන් ගන්නකොට තියෙන කොටස් ටික. මාත් එහෙම කරන්න නේද? මොකක් ඉස්කෝලේ වල කරන්නේ එහෙමනේ පොත බලන් කියවනවා. ආගෙන ඉන්නවා තියෙන්නේ. ඒකේ අර මුල් ටිකේ තියෙන තියරි කොටස් ඊට පස්සේ මෙතන ඉඳන් ආපහු තියෙන තියරි කොටස්. මැද තමයි අර ප්‍රැක්ටිකල් ටික තියෙන්නේ. සර අහනවා බිට් රේට් එක කියන්නේ බිට් රේට් එක කොතන තිබ්බේ? මේකනේ. මේ තියෙන සිංහලෙන් බිට් එකේ කියලා කියන්නේ තප්පරයකට බිට් කීයක් එනවද කියන එක. බිට් රේට්. හරි. ඉන්න සෙනාරිය මම කියන්නම්. The bit rate of a file tells how many bits of data are processed every second. right? තප්පරයකට බිට් කීයක් එනවද කියලා. හරිද? මේ මම ළමයි මෙහෙට එනකොට මගේ තිබ්බ එක අයිඩියාවක් තමයි මෙන්න මේවා ඔයගොල්ලන්ට දාලා පෙන්නන්න. ඒ ඔයගොල්ලෝ ලංකාවේ ඉඳන් try කරන්න මේ වෙබ්සයිට් එකට ඔයගොල්ලන්ට එන්න බෑ. මේක මේ රට ඇතුළේ විතරයි වැඩ කරන්නේ. හරිද? මෙහෙට එද්දි මට තිබ්බ ලොකු ආසාවක් තමයි ඔයගොල්ලන්ට මෙහෙ තියෙන තියරි ඔයගොල්ලන්ට අරගෙන දෙන්න. ඔයගොල්ලන්ට මේ කොහොම හරි ඔය තියෙනවනේ කෙලින්ම එන්න බැරි සයිට් වලට වටෙන් එන්න පුළුවන් සිස්ටම්. මම මේක මේ YouTube දාන්න හිතාගෙන ඉන්නවා මේ වීඩියෝ එක එකින්ද මේ ඒ වචන කියන්නේ නැහැ. හරිද? මේ එහෙම දාලා ආවත් මේකේ වීඩියෝ තියෙනවා. ඒ වීඩියෝ බලන්න බෑ ඔයගලන්ට. හරිද? ඔය අපේ මහලොකු තියෙනවනේ ඉස්කෝලේ පොත. ඒ ඉස්කෝලේ පොත ළමයි හදන්නේ මේකෙන් තියෙන දේවල් අරගෙන ඇතද? වගකීමෙන් කියන්නේ මේකේ තියෙන උස්සලා තමයි හදන්නේ. දැන් මේක කෙලින්ම බලන්න පුළුවන් වීඩියෝ පිටින්. පේනවනේ. මේකේ සවුන්ඩ් එක එනවද ළමයි ඔයගලන්ට? ඇහෙන්නේ නැහනේ. ඒකට මොකක් හරි සිස්ටම් එකක් හොයාගන්න වෙයි. ඒකින්ද නිකන් මේක මම ප්ලේ කරලා වැඩක් නැහැ නේ සද්ද ඇහෙන්නේ නැත්තම්. මේ ඔක්කොම එක්ස්ප්ලেইন කරලා තියෙනවා මේ වීඩියෝ වල. මේ අර ඔබගේ නලයට දානවා නම් හරිද? ඒක මෙහි භාෂාවෙන් හදාගන්න හරිද? ඒකට දානවා නම් මේවා දැම්මොත් කේස් වෙයි. මොකද මේවා මේ රට ඇතුළේ විතරයි බලන්න පුළුවන්.
මම ඒකට සිස්ටම් එකක් හදන්න. හරි. පේනවනේ GCSE කියන්නේ ඔයගොල්ලන්ගේ වයසේ. හරි. මේ වරගෙන තමයි මේ ඔක්කොම හදලා තියෙන අපේ ඔයගොල්ලන්ගේ මේ පාඩම් පොතේ තියෙන දේවල්. sample rate, bit depth, bit rate. හරි. ඔව ගැන මම කියන්න. මම කලිනුත් මෙහෙ ඉඳලා ගියානේ මේ. එතකොට මම මේක පාවිච්චි කරා මේ මගේ කැම්පස් එකේ වැඩවලට මේ වෙබ්සයිට් එක. ඊට පස්සේ මම ඔහේ ඇවිල්ලා දැන් උගන්වන්න හදනකොට මම මේකට යන්න හදනකොට යන්න බෑ. ඊට පස්සේ අර වටෙන් එන සිස්ටම් එක දාගෙන ආවත් මේ රූප මේවා බලන්න පුළුවන් වීඩියෝස් බලන්න බෑ. මම කල්පනා කරගෙන ඉතින් කොහොමද පෙන්වන්නේ වගේ ළමයින්ට කියලා. ඉතින් අවුරුදු කීපයක් ඉතින් මේවා නැතුව මම ඉගෙනනවා. මේ දැන් ඔන්න chance එක ඇවිල්ලා තියෙනවා ආපහු. මේ ඔයගලන්ට ඒක ඔක්කොම පෙන්නන්න. මේ තියෙන normal අපි හිතමු sound quality එක. මේ වගේ smooth ගියාට ඒක digital වෙලා එද්දි මේ වගේ අර අතරමැද තියෙන දේවල් හැරිලා තමයි එන්නේ. ඒක ඔයගොල්ලෝ ඔන්න ගිහිල්ලා බලන්න මේ වෙබ්සයිට් එක. මේ තියෙනවා මේ නම තමයි මේ මැදට ගහන්න ඕන. මේ ඩොමේන් එක ගහලා / මේ නම. මේවා ටික දැන් කොහොමද ඔයගලන්ට විස්තර කරන්න ඕනේ. මොකද මේවයි තියෙනවා. පාඩම් පොතේ තියෙනවා ඒවා එහෙමම. හරි. මෙච්චර දැනට හරිනේ බිට් රේට් එක කියන්නේ තප්පරයකට බිට්ස් කීයක් එනවද කියන එක දැනට එහෙම මතක තියාගන්න. ඊට පස්සේ අපව මෙතන ඉඳන් තියෙන්නේ මේ වෙබ් ඩිසයින් කරන software ගැන ආරම කතන්දර. ඊට පස්සේ static web, dynamic web. මේක කසියස්. කරන්නේ. static web, dynamic web. මම හරි කැමතියි ඔයගොල්ලෝ මේක ඉගෙනගෙන ඉවරනාට පස්සේ ඔයගොල්ලන්ගේ වෙබ් එකක් දාගන්න ඕන. හරි. කවුද මේ දුලාසගේ අයියගේ ක්ලාස් එකේ හිටපු ළමෙක් කරා. උදේශ්. උදේශ් කියලා එක්කෙනෙක් හිටියා මිනිහා මේ හැදුවා වෙබ්සයිට්. දැන් මොනවා වෙලාද දන්නේ නැහැ වෙබ්සයිට් වලට. කොහමරි මගෙන් අහ එක එක ඒවා හැදුවා. ඔන්ලයින් ෆ්‍රී දාන්න පුළුවන් සිස්ටම් තියෙනවා. මේ වයින් මේ මිනිහා හැදුවා. හොඳයි ඔයගොල්ලෝ try කරන්න ඒ වගේ වේ. මේක කරාට පස්සේ. හරි. අපි මුල් ටිකට එමු. මුල් ටික කරගන්න එපා. කෙනුලි වාට ෂේප් එකේ දැන් ක්ලාස් එකක් වැටලා තියෙනවනේ යන්න පුළුවන්. මම මේක රෙකෝඩින් දාලා තියෙනවා අපේ channel එකට දාලා ඔයාලට එවන්න link එක.
හරි මේ අපි පටන් ගත්ත ගමන් HTML වලට ගියා මොකද ඒක පොඩ්ඩක් ඉන්ටරෙස්ටිං නේ මේ කෝඩ් එක ලියලා page එක ඩිසයින් වෙලා එනකොට ආසයින් බලන් ඉන්න ඉතින් අපි ටක් ගාලා ගියා හරිද ඊට කලින් පොඩ්ඩක් තියරි ටිකක් තියෙනවා තියරි ටික දැනගෙන ඉන්න මොකද මේවෙන් ලොකු ප්‍රශ්න එන්නේ පොඩි පොඩි ප්‍රශ්න එනවා හරිද චූටි චූටි ප්‍රශ්න එනවා ඊට පස්සේ මෙන්න මේ ග්‍රාහක කණ්ඩායම් නෙමෙයි ඒක තියෙන අර වෙබ් අඩවි එක ඉන්න කට්ටිය ගැන මේ පොඩ්ඩක් ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ වෙබ් ඩිසයිනර්, වෙබ් ඕතර්, ඇඩ්මින් ඔය වගේ දේවල් ගැන ප්‍රශ්න ටිකක් අහනවා ගොඩක් වෙලාවට. ඒ ටික අපි පොඩ්ඩක් කරන්න ඕන. හරි. එතකොට අපි වෙබ් එකක් පටන් කියන්නේ හදන්න පටන් ගන්නකොට ළමයි මම වෙබ් එකක් හදන්න ඕන ගිහිල්ලා දඩබඩ ගාලා හදාගෙන එහෙම හදන අයත් ඉන්නවා. හරිද? අපිත් එහෙම හදනවා හදිසි වෙලාවට. ඒ වුණාට හරියට ප්ලෑන් කරලා වෙබ් එකක් හදද්දි මෙන්න මේ කියන ටික පොඩ්ඩක් කල්පනා කරන්න ඕන. මොන ටිකද? දැන් බලමු ඒ ටික. හරිද? මොනකටද අපි හදන වෙබ් එක පාවිච්චි කරන්නේ මොනකටද කියන එක. හරිද? ඒ පාවිච්චි කරන කෙනා හෝ පාවිච්චි කරන තැන අනුව අපි හදන විදිහ වෙබ් එකේ දාන දේවල් වෙනස් වෙනවා. හරිද? දැන් හිතන්නකෝ අපි මොකක් හරි බිල්ඩින් එකක් හදනවා කියලා. හරිද? මේ බිල්ඩින් එකේ මිනිස්සු සදාකාලිකව නැවතිලා ඉන්නවනම් ඒ හදන බිල්ඩින් එකට විශේෂ නමක් දෙනවා. මොකද්ද? අපි ඒ හදන බිල්ඩින් එකේ මිනිස්සු නැවතිලාම ඉන්නවා. කනවා බොනවා නිදා ගන්නවා වලිදා ගන්නවා ඔක්කොම කරනවා ඒ බිල්ඩින් එක ඇතුලේ. හරිද? ඒ බිල්ඩින් එක හදන්නෙත් අනිත් බිල්ඩින් වලට වඩා පොඩ්ඩක් වෙනස්. හරි. ඔව්. හරිද? ඒකට කියන මොනවද? හැමෝගෙම ගෙදරනේ. හරිද? ඔය ගෙදර හදන විදිය දන්නවනේ අනිත් බිල්ඩින් වලට වඩා ඔය ගෙදර බිල්ඩිම වෙනස්නේ. ඒකේ ප්ලෑන් එක වෙනස්. ඒකේ පාවිච්චි කරන දේවල් වෙනස්. හරිද? ඒ බිල්ඩින් එකේ තට්ටු ගාන අඩුයි. හරිද? පරිම තට්ටු කීයද? තට්ටු 4 ගෙවල් මම දැකලා නැහැ හැබැයි. 4 ගෙවල් ඇති. ඔය කරන්න සල්ලි වලට කරන්න වැඩක්ම නැති වුන් තට්ටු 4ට ගහනවා ඇති. සාමාන්‍යයෙන් තට්ටු 3ක් වගේ නෑන්නේ නේ. සමහරව තට්ටු 3ක් ගහලා ඊට උඩින් තව පොඩි නිකන් කෑල්ලක් ගහනවා එතන ඉන්නෙත් නෑ. හරිද? සාමාන්‍යයෙන් ගේක හිතන්නකෝ හස්බන්ඩ් වයිෆ් ළමයි දැන් ඉතින් ළමයි ගොඩක් නෑනේ අපි හිතමු ළමයි 4ක් හිටියයි කියලා. ඔය තට්ටු 3 ඉන්න පුළුවන්. ඒකේ තව උඩ කෑල්ලක් ගහන අපිට තව එකක් ගහන්න පුළුවන් කියලා පෙන්නන්න. හරිද? දැන් තට්ටු 4 ගෙවල් තියෙනවනේ ළමයි මොකද හිතන්න එපා. නිකන් තේරුම් කරන්න කියන්නේ. මම දැක්ක අර මේ ලංකාවේ ඉන්නවනේ ඔය මැනික් ව්‍යාපාරිකයෙක් මේ කමන්නයි තමන්ගේ සල්ලි වලින් ඉකර නනුගේ සල්ලි නෙමෙයි මිනිහගේ ගෙදර මොනවාද මේව ක්ලාස් වල කියනවා හරිද මන්ද කමන්නේ පියුමි හංසමාලි එයාත් එක්ක වලියක් දාගෙන මේ ඌගේ තියෙන වත්කම් පෙන්වුවා දවසක් වීඩියෝ එකක ඌගේ ගේ එහෙම පෙන්වුවා ඌට දන්නේ නැහැ ඌගේ ගෙවල් වල දොරවල් කොහොමද අරින්නේ කියලා එච්චරට ගෙවල් ගේ ඇතුලේ දොරවල් ඉතින් වැඩක් නැහැ නේ කියන්නේ ඌ ඒවට යන්නේ නැහැ කියන එකනේ නිකන් හදලා ඉතින් තියන් ඉන්නවා නේද ඒ වගේ තමයි වෙබ් එකක් හදද්දි අත්‍යවශ්‍ය දේවල් ටික ඇරෙන්න වැඩි වැඩ දැම්මට මිනිස්සු පාවිච්චි කරන්නේ නැහැ හරිද එතකොට ගේ හදන්න කලින් අපි හිතන්න ගේ කියලා ගේ හදන්න කලින් කී දෙනාද ඒකේ ඉන්නේ ඊට පස්සේ මොන මොන කාමරද ඕනේ
bathroom කීයද අන්න ඒවා ඔක්කොම plan කරලා plan එකක් ඇඳලා තමයි ওই ගේ හදන්නේ. හරිද? එතකොට ඒ plan එකේ අනුව තට්ටු කීයද කියලා බලලා එතකොට හදන අය දන්නවා ඔයගොල්ලෝ දන්නවා ඇති ගේ හදනකොට ওই බේස් වලවල් කපනවා කියලා කරන ඕනම බිල්ඩින් එකක් හදද්දි බේස් වලවල් කපනවා. අපි කියන්නේ ෆවුන්ඩේෂන් එක දානවා කියලා. හරිද? ඒතොර ගේ තියෙන තට්ටු ගානට අදාළව ඒ දාන වලවල් වල ප්‍රමාණය ලොකු වෙනවා. ඊට පස්සේ ඒවයි කණු දාන්න ඕනේ හතර වටේ කොහොමත්. ඒවයි සයිස් වෙනස් වෙනවා. ඒ දාන කම්බි වල සයිස් වෙනස් වෙනවා. හරි. ඊට පස්සේ දාන සිමෙන්තිය පදම කවුද දන්නේ සිමෙන්ති පදම? ඉස්සර අපේ ගේ හදනකොට මම ගිහිල්ලා බාස්ලා එක්ක එකතු වෙලා මමත් කරනවා. උන්ට වදේ ඉතින් කරන්න දෙයක් නැහැ. මමත් ගිහිල්ලා හදනවා බදාම අනනකොට එකක් කොන්ක්‍රීට් දානකොට එකක්. හරිද? බදාම අනනකොට දාන්නේ සිමෙන්ති හලපු වැලි විතරයි. හලපු වැලිය ලොකු ගල් කැට තියෙන ඒවා දාන්නේ නැහැ. කොන්ක්‍රීට් දානකොට වැලි හලන්නේ සිමෙන්ති අර පොඩි කළු ගලුයි වැලි දාන. 3ට 2ට 1යි කියලා තමයි උන් කියන්නේ. හරිද? ඒ කියන්නේ මොනවද? ගල් 3යි වැලි 2යි සිමෙන්ති 1යි. හරි. ඔය විදිහට අනලා දානවා. හරිද? ඔය පදම වෙනස් වුණාට පස්සේ කොන්ක්‍රීට් එකේ ඒ කියන්නේ හිතන්නකෝ 3ක් දාන්න ඕන එකට 5ක් දාලා ඊටු ටික හදනවා. එතකොට ඉතින් කොන්ක්‍රීට් එකේ අර ශක්තිය අඩුයි. හරිද? ඔන්න ඔය වගේම තමයි මේ වෙබ්සයිට් වලත්. හරි. වෙබ්සයිට් හදද්දි කොන්ක්‍රීට් අනන්න ඕනේ නැහැ මං කියන්නේ. ඒ කියන්නේ වෙබ්සයිට් එකට අදාළව එහෙම දේවල් තියෙනවා. ඒවා කරේ නැත්තම් වෙබ්සයිට් එකේ පැවැත්ම අඩුයි. හරි. එතකොට දැන් වෙබ්සයිට් පැත්තට ආවොත් අපි වෙබ් එකක් හදද්දි කල්පනා කරන්න ඕනේ මොනාටද මේ වෙබ් එක හදන්නේ? කොයි જાති යූසර්ස්ලාද මේක පාවිච්චි කරන්නේ? ඊට පස්සේ මොන වගේ අවස්ථාවන් වලදීද මේක පාවිච්චි කරන්නේ? ඔය වගේ දේවල් ටිකක් කල්පනා කරලා තමයි වෙබ් එක ප්ලෑන් කරන්නේ. එහෙම නැතුව අපි හිතච්ච පළියට ආසාවට වෙබ් හදන්නේ නැහැ. මේව හදන්න පුළුවන් ඉතින් ඉගෙන ගන්න කාලේ. ඊට පස්සේ එහෙම කරන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ බලන්නකෝ. ඔයගොල්ලෝ දන්නවා ඉතින් ඩරාස් කියන වෙබ්සයිට් එක. හරිද? ඩරාස් කියන වෙබ්සයිට් එකයි. ඊට පස්සේ තමයි මොකද්ද? Facebook කියන වෙබ්සයිට් එකක් ගත්තොත් ඒ දෙක ලොකු වෙනස්කම් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරිද? ඒ මොකද වෙලා තියෙන්නේ? ඒ දෙක පාවිච්චි කරන මිනිස්සු જાතිය වෙනස්. පාවිච්චි කරන හේතුවත් වෙනස්. Facebook එකේ තියෙන අනුන්ගේ උපදූප බලන්න. මේ උඩට යනකොට එක එකගේ උපදූප ටික එනවා. දැන් ඩරාස් එකේ එහෙම නෙමෙයි. හරිද? ඩරාස් එකේ මොනවද තියෙන්නේ? එක එක අයිටම් විකුණන්න තියෙන්නේ නේ. විකුණන්නේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන ලේඅවුට් එක වෙනස්. හරි. ඊට පස්සේ අපි හිතමු අපේ ගවර්න්මන්ට් එකේ වෙබ්සයිට් එක. ඒක ඊටත් වඩා වෙනස් නේ. හරිද? ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ අර Facebook එකේ ලක්ෂණ ටිකක් තියෙනවා. ගොඩක් නෙවෙයි ටිකක් තියෙනවා. නැත්නම් Facebook එකේ තියෙන හැම දෙයක්ම ඒකේ නෑ. ඊට පස්සේ ඩරාස් කියන වෙබ්සයිට් එකේ තියෙන ලක්ෂණත් චුට්ටක් තියෙනවා. ඔක්කොම නෑ. හරිද? එතකොට ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ තියෙන මොනවාද? ඉන්ෆර්මේෂන් ටික විතරයි. ලංකාවේ ඇතුලේ මොනවද කරන්න පුළුවන්? ඒකේ තියෙන කිසි දෙයක් කරන්න බෑ. ඒක වෙනම කතාවක්. මේ ඒකේ තියෙන ඒවා වෙන්නේ නෑනේ එහෙමනේ. බිල් ටික ගෙවන්න පුළුවන්. ඒක ලස්සනට තියෙනවා. ඔයගොල්ලන්ට බිල් ගෙව ඉන්න පුළුවන්. ඒ අමතරව කිසි දෙයක් ලැබෙන ඒවා මේ එහෙම ලැබෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ ගියොත් YouTube එකට ඒක වෙනමම සිස්ටම් එකක් තියෙනවා. හරිද? ඒක උදේ ඉඳන් රැ වෙනකම් ඊට පස්සේ ආයෙ එළි වෙනකම් බලන්න වීඩියෝ තියෙනවා. ඒවා තියෙන විදිය වෙනස්, ලේඅවුට් වෙනස්. හරි. ඔක තමයි දැන් අපි අපේ වෙබ්සයිට් එකේ වෙන දේ ඊට පස්සේ ඒක පාවිච්චි කරන මිනිස්සු ඒ කියන්නේ යූසර්ස්ලා අනුව
ඒකේ ලේඅවුට් එක වෙනස්, ඒකේ තියෙන පාටවල් වෙනස්, ඒකේ තියෙන දේවල් වෙනස්. හරිද? අන්න ඒවා ප්ලෑන් කරලා තමයි වෙබ් එකක් හදන්න ඕන. හරිද? එතකොට මේගොල්ලෝ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතා කියලා මේ වගේ කීයක්ද බලන්න 8ක් දීලා තියෙනවා. බලන්න මොනවද ඒවා? තොරතුරු sannivedana. හරිද? ඒ කියන්නේ ඒ වෙබ්සයිට් එක තියෙන්නේ තොරතුරු බෙදා ගන්නම විතරයි. හරිද? මිනිසුන්ට අත්‍යවශ්‍ය තොරතුරු බෙදා ගන්නම තමයි ඒ වෙබ්සයිට් හදලා තියෙන්නේ. ඒකේ ගිහිල්ලා අර නිකන් කම්මැලිකමට කියවන්න වීඩියෝ එකක් බලන්න ඒ වගේ ඒවා නැහැ. හරිද? දැන් මේ ni.lk එකට අපි බලමු ගිහිල්ලා. ni.lk ලස්සන පැහැදිලි වෙබ්සයිට් එකක්. එතනින් හැමකුත් කියන්නකෝ ඉන්නම් මේ පේනවනේ ඒකේ තියෙන ඔක්කොම ඉන්ෆර්මේෂන් තමයි. බොහොම ප්‍රියමනාප මූණවල් ටිකක් එක්ක මේ වෙබ්සයිට් එක තියෙනවා. ඒවා ඉන්ෆර්මේෂන් මෙන්න මෙහෙම කට්ටිය ඉන්නවා, මෙයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, මෙයාගේ පෝස්ට් එක මේකයි. ඒව ටික තියෙන ඔක්කොටම කලින් වැදගත්ම දේවල් මම දන්නේ කොච්චර දුරට ඒවා වැදගත්ද කියලා. කොහොමද ඒවා තියෙනවා ඉන්ෆර්මේෂන් ඒවා වැදගත් ඇති. හරි. මෙතන මේ හැමෝටම කියවන්න ප්‍රියමනාප විදියට දාලා තියෙනවා පත්තරයක වගේ. වෙන වැඩක් නැතිලාට ඔයගලන්ට වෙන්න පුළුවන් මේ වැදගත් ඉන්ෆර්මේෂන් කියවන්න. හරි. ඊළඟට මේ ඩවුන්ලෝඩ් කරන්න මොනවද දීලා තියෙනවා? ඩවුන්ලෝඩ් ඉංග්‍රීසි මීඩියම් සිලබස්. දැන් කොයි සිලබස් එකද කියලා මම දන්නේ නැහැ. වැදගත් ඇති ඒක. suggestion for new curriculum. හරි. වැදගත් ඇති. අර කවුද වැඳගෙන ඉන්නවා මම දැක්කා ඒවා වැදගත් රූප. හරි. සාමාන්‍ය ඉන්ෆර්මේෂන් කියන්නේ වැදගත්නේ ළමයි නේද? අපි කතා කරනවනේ. 10 වසරේ පටන් ගන්නකොට ඉන්ෆර්මේෂන් කියන්නේ දත්ත අරගෙන ඒවා සකස් කරලා හදන තොරතුරුනේ ඉන්ෆර්මේෂන් වැදගත්. මේ වැදගත් ඒවා තමයි මේ තියෙන්නේ. හරි. ඔයගොල්ලෝ හිනා වෙන්න එපා ඒකට. ඉන්ෆර්මේෂන් කියලා වෙනම තියෙනවා. හරි. ඉන්ෆර්මේෂන් මේ. හරිද? ඊට පස්සේ මේ බොහොම ලස්සනයි ප්‍රියමනාපයි ඒක ලොකු බටන්ස් තියෙනවා ඔබලා බලන්න පුළුවන් ජෙනරල් ඉන්ෆර්මේෂන් කියවන්න ආස හිතන විදිහට මෙහෙම ලියලා තියෙනවා ඔයගොල්ලෝ කියවන්න මට නම් බෑ මේ හද ඉන්ෆර්මේෂන් තමයි තියෙන්නේ ඒක ඔක්කොම හරි එයාසේ ඇඩ්වර්ටයිස්මන්ට් උත් තියෙනවා high diploma in physical education and sports හරි ඇඩ්වර්ටයිස්මන්ට් download syllabus තියෙනවා teachers guide other materials කියන මොනවද මෙව්ව audio rabbits හරි වැඩි වෙලා අමාරු එක දිහා බලන් ඉන්නවා එන්න පස්සට online course login page මේක අර මම හිතන්නේ ඔයගොල්ලන්ට මීට වඩා ලස්සනට මේ page එක හදලා දෙන්න පුළුවන් මට නිකන් මම අමාරු එක දිහා බලාගෙන කටට එනවා එක එක ඒවා මේ හරි අමාරුවෙන් ඉන්නේ මම හරි මේ ඉන්ෆර්මේෂන් තියෙන ලංකාවේ වෙබ්සයිට් එක හරි හරි එතකොට තොරතුරු sannivedanaya කියන්නේ ඉන්ෆර්මේෂන්
communication මේ දාලා තියෙනවා. හරිද? ඒක තියෙන මොනවාද? මේ තියෙන සිංහලේ. අන්තර්ජාල පරිශීලක වෙද. අධ්‍යාපනික සෞඛ්‍ය ආදී වශයෙන් විවිධ තොරතුරු. තොරතුරු කියම ළමයි සෙල්ලම් නැහැ හරිද? මං කිව්වේ තොරතුරු කියන්නේ මාර වැදගත්කමක් තියෙන දේවල්. සංනිවේදනය වෙනුවෙන් සකස් කළ වෙබ් අඩවිය ඇත. හරි. දැන් අර මම පෙන්නුවේ මෙහි මේක මේ රටේ සාමාන්‍යයෙන් මේ පේනවනේ තියෙන ඒවා. මෙව්ව මොනවාද අපේ අර වෙබ්සයිට් එකත් එක්ක ගත්තා. හරි. අර අපේ වෙබ් එකේ හදලා තියෙන අර 2500ක ඉතිහාසය පෙන්වන විදිහට තමයි මේ හදලා තියෙන්නේ. මේගොල්ලොන්ට එහෙම නැහැ. ඒගොල්ලෝ අර එහෙම ලොකු ඉතිහාසයක් නැහැ. ඒගොල්ලෝ අනාගතයට යන්නේ. ඒගොල්ලෝ ඒ විදිහට ඒ වෙබ් එක හදලා තියෙනවා. අපේ අර ඉතිහාසය මතක් වෙන විදිහට සහ ඒක හදපු එකාගේ දෙමව්පිය මතක් වෙන විදිහට ඒක හදලා තියෙනවා. හරි. මේකත් මේ ඉන්ෆර්මේෂන් තමයි මේක ඊට වඩා මේ ඉන්ෆර්මේෂන් වලට වඩා එහා ගිහිල්ලා වැදගත් දේවල් ගොඩක් තියෙන විදිහට හදලා තියෙනවා. අපේ ලංකාව පොඩි රටක් ඉතින් ඉන්ෆර්මේෂන් හරි පොඩ්ඩයි ඇත්තේ. ඒකින පොඩ්ඩක් තමයි ඒක දාලා තියෙන්නේ. ඊට වඩා ඇති මම කියන්න ඕනේ නැහැ. හරි. ඊට පස්සේ තමයි තියෙන විනායක සම්පා ඒ සිදින් අමාරුයි. තියන් හිටියම. හරි. මේ ඊළඟට e-commerce. e-commerce කියන්නේ අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා අලෙවි කරන්න සහ මිලදී ගන්න පුළුවන් වෙබ් අඩවි නැත්නම් වෙබ්සයිට්. හරිද? ඒකට උදාහරණයක් තමයි මොනවාද? ලංකාවේ ගත්තොත් දවස් ලංකාවේ මම හිතන්නේ දැන් ෆේමස් නේ. ගොඩක් අය ලංකාවේ ගෙදර ඉඳන් බිස්නස් කරනවා මේකේ. හරිද? මේ දරාස් එකට සපෝට් කරන්නේ මෙන්න මේක. හරිද? මේ බිස්නස් එකෙන් තමයි මේ දරාස් එකට සපෝට් කරන්නේ. හරි. ඔයගොල්ලෝ විස්තර හොයලා බලන්න ඒවා හම්බෙයි. ඊට පස්සේ වර්ල්ඩ් ෆේමස් එකක් තමයි මොනවාද? eBay එක. හරි. මම සර්ච් කරපුවා තමයි. මේ මට සර්ච් කරපුවා නෙමෙයි අද. වැරදි දේ හිතන්න එපා. එක එකයි වෙනුවෙන් සර්ච් කරපුවා. හරි. ඒතර මේ තියෙන්නේ e-commerce වලට අදාළ වෙබ්සයිට්. page එක ලස්සන. ඊළඟට විනෝදාස්වාදය. හරිද? විනෝදාස්වාදය කියවම ඔයගොල්ලෝ දන්නවනේ ඒකේ තියෙන ඔක්කොම විනෝද වෙන්න හදපු ඒවා. YouTube විනෝද වෙන්න විතරක්ම නෙමෙයි. දන්නවනේ දැන් YouTube වල තියෙනවා කෙලින්ම free courses තියෙනවා ඔයගොල්ලන්ට බලලා ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඒතකොට මේ විනෝදාස්වාදය සඳහාම පුළුවන් අර ඔය මැච් වල ස්කෝ යන ඒවා තියෙන්නේ. ESPN වගේ. ඔයගොල්ලෝ දන්නවා තේනේ. ESPN. එහෙම තමයි.
ස්පෝර්ට්ස් ජාති වලට තමයි මේක තියෙන්නේ. ස්පෝර්ට්ස් බලන අයට. හරි ඒවා යන්නේ විනෝදාස්වාදයට. මේ Netflix YouTube දන්නවනේ නේද? ඊළඟට ප්‍රචාරණය. නැත්නම් ඇඩ්වර්ටයිසින් වලට. නේද? මේ වෙබ්සයිට් ඔක්කොම ළමයි අපෙන් අර සල්ලි ගන්න නැති වෙබ්සයිට් තියෙන්නේ. හරිද? මොනවාද Facebook, YouTube, දැන් Netflix වගේ එකක් නම් සල්ලි ගන්නවනේ ඒගොල්ලෝ. මාසෙකට ගාණක් ගන්නවා. මේකේ වීඩියෝස් බලන්න. හරිද? හැබැයි YouTube එකේ එහෙම නැහැ. ෆ්‍රී. ඒතකොට ෆ්‍රී තියෙන හැම එකේම ඒගොල්ලෝ ඒ සයිට් එක මේන්ටේන් කරන්න උවමනා කරන ගාණ හම්බ කරන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් තමයි. හරිද? දැන් YouTube එකට ගිහලා ඔයා වීඩියෝ එක බලන්න පටන් ගන්නකොටම ඇඩ් එකක් ප්ලේ වෙනවා. හරි. ඊට පස්සේ Facebook එකේ උඩ පල්ලෙහා යනකොට ඔයාට ඔයගොල්ලෝ දන්නේම නැතුව ඇඩ්වර්ටයිස්මන්ට් ඔයගොල්ලෝ බලනවා. හරිද? ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කියලා අහුවෙන්නේ ඒ අර පෝස්ට් එකක් වගේම තියෙනවා. ඒ පෝස්ට් එකේ අර ප්‍රධාන නම යටින් ස්පොන්සර්ඩ් කියලා ගහලා තියෙනවා. එහෙම තියෙනවා නම් ඒක ඇඩ් එකක්. හරිද? ඉතින් ඔයගලන්ට බලෙන් ඇඩ්වර්ටයිස්මන්ට් එකවල පෙන්නලා ගාණ හම්බ කරගන්න. ළමයි මේ 10 වසර ළමයි කො මෙසේජ් එකක් කරනවා. කීයද ළමයි දැන් වෙලාව? හා මේ 4 වගේ වෙනකොට මම පොඩ්ඩක් මේ පන්ති නවත්තන්නද ළමයි කමක් නැද්ද? 10 වසරේ උන්ට හදිස්සි පන්තියක් දාලා මේ කලින් ඉවර කරන්න. කලින් කියන්නේ 6 වෙද්දි ඉවර කරන්න. කමක් නැහැ නේ. ඒක මේ ටික මේ ටික ඉතින් එක්ස්ප්ලেইন කරන්න දෙයක් නැහැ. අර ඉස්කෝල වල වැඩි කියන්නේ නැති හින්දා මම පොඩ්ඩක් වැඩිපුර එක්ස්ප්ලেইন කරලා ඉවර කරන්න. හරි. දැන් සමහර වෙබ්සයිට් තියෙන ළමයි ඒ වෙබ්සයිට් ඇඩ්වර්ටයිස්මන්ට් වලටම විතරයි තියෙන්නේ. ඒකට ඒවා මේ උඟක් තියෙන්නේ ඒ ඇඩ්ස් ඇවිල්ලා මිනිස්සු නැත්තම් ඔයගොල්ලෝ කැමතිද ළමයි ටීවී එකේ ඉස්සරහ ඉන්න ඇඩ්ස් බලන්න? කවුද කැමති ටීවී එකේ ඉඳගෙන ඇඩ්ස් බලන්න? අපිට පෙන්නනවානේ බලෙන්. ඒ ඇඩ් අස්සෙන් ඔය එක එක ඩ්‍රාමා වල කැලි ටිකක් දානවා. නැත්නම් වැඩිපුර යන්නේ ඇඩ්. හරි. මොකද ඒ කම්පැනි රන් වෙන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින්. හරි. සමහර වෙබ්සයිට් තියෙනවා ඒකේ තියෙන ඇඩ්ම විතරයි. ඇඩ්වර්ටයිස්මන්ට් විතරයි තියෙන්නේ. ඉතින් කවුද කැමති ගිහිල්ලා ඇඩ් බල බල ඉන්න. ඉතින් ඒකෙදි කරන්නේ ඒ ඇඩ් එක ක්ලික් කරනවට ළමයි මිනිසුන්ට ගෙවනවා සත ගාණක්. හරිද? ඉතින් එහෙම ගෙවන හින්දා මිනිස්සු ඇවිල්ලා ඇඩ් බලනවා. හරි. අන්න එහෙම වෙබ්සයිට් තියෙනවා ඇඩ්වර්ටයිසින් වලට. හරි. ඊට පස්සේ ප්‍රවෘත්ති. නිවුස් වලට වෙබ්සයිට් වෙනම තියෙනවා. වෙන් වෙච්ච වෙබ්සයිට්. මේ ITN නිවුස් බලමු අපි ITN නිවුස්. උත්සව සමයේ සංචරණය කරන්නේ නම් බූස්ට් එන්න අනිවාර්යයි. ප්‍රදේශ කිහිපයකට පැය භාගයක විදුලි කප්පාදුව. මේ තියෙන්නේ නිවුස් වෙබ්සයිට්. හරි. බලමු මේක. මේ තියෙන්නේ මෙහි ප්‍රධාන රජයෙන්ම පවත්වාගෙන යන මෙහි
මේ වෙබ්සයිට් එක හරිද දැන් මේකෙන්ම තමයි මේ තියෙන මේගොල්ලෝගේ නිවුස් වෙබ්සයිට් එක මේකෙන්ම තමයි අර මෙතනට යන්නේ. ඒ කියන්නේ මේක කෙලින්ම රජයේ වෙබ්සයිට් එක. British Broadcasting Corporation. දැන් ලංකාවේ එහෙම රජයේම කියලා තියෙන ITN ද? නෑනේ ITN එක ඇත්ත කතාව ගත්තොත් ITN එක හැදුවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා කියන්නේ. එයාගේ සහෝදරයන් ඉන්ඩිපෙන්ඩන්ට් ටීවී නෙට්වර්ක් කොහොම මොකක් කරේ ගන්නනේ. පස්සේ ඒක එයාගෙන් අරගෙන මට මතක ওই විදිහට තමයි. ITN ද TNL ද මට මතක නෑ. හරි පොඩ්ඩක් හොයලා බලන්නකො. එහෙම රජයේම කියලා නෑ මේක තියෙන ඉතින් ඔය රජයේ හොඳ දේවල් විතරක් අර කරන චුට්ට විතරක් දාන්න හදපු වෙබ්සයිට් එකක් නෙමේක. සහාය channel එකත් එහෙමයි. නේද? මේකේ ඉතින් ඔක්කොම දානවා. නේද? මෙහෙ ඉතින් මේ වගේ දේවල් මේ සාමාන්‍යයි. ගණන් ගන්න එපා. පාරේ යන ගමන් එකපාරට නැවතිලා මම මෙහෙම කරනවා. ඉතින් මෙහෙ හැදිලා තියෙන ඒ විදිහට. මුන්න තැනක් නොතැනක් එහෙම මේ වැඩේට එහෙම නෑ ඒක. මාර මේ මං කියන්නේ මේ නටන එක නෙවෙයි මේ අනිත් එක. මෙහෙම මේ අපේ උන්නේ දැක්කොත් ආපු ඊය කියලා ගාලා එහෙම නිකන් 아무තු උණක් හැදෙන්නේ අපේ උන්ට. මෙහෙම නෑ. ඒක මාර ස්වභාවික දෙයක් නේ. මෙහෙ ඒක ස්වභාවික විදිහට තියෙනවා. ඒකින්ද මෙහෙ අර මේවා හින්දා මරණ අනුපාතය එහෙම එච්චර වැඩි නෑ. ලංකාවේ ඔක්කොම අහංගගෙන කරලා අන්තිමට ලෝකෙම නම්බර් 1 වෙනවනේ දන්නවනේ. ඒවා කියන්න ඕනේ නෑ. හරි. ඒක ප්‍රවෘත්ති වලට තියෙනවා. ඊට පස්සේ සමාජ සම්බන්ධතා වලට තියෙනවා. ඒ කියන්නේ සෝෂල් වෙබ්සයිට්. අපි කියන්නේ සෝෂල් මීඩියා කියලා. ඒවා දන්නවනේ ඔයගොල්ලෝ Facebook, LinkedIn වෙනම කතාවක් LinkedIn එක, Twitter ඊට පස්සේ තමනක් තියෙන Pinterest එකත් ඔය දැන් සෝෂල් මීඩියා තමයි යන්නේ. ඊට පස්සේ Instagram තව තියෙනවද මේ? ගොඩක් ඒවා සෝෂල් මීඩියා එකේ තියෙන්නේ මේ තමන්ගේ යාළුවන්ව ඇඩ් කරගෙන ඒගොල්ලෝ එක කතා බහ කරන්න පුළුවන්. මේ LinkedIn එකේ තියෙන්නේ මේ අධ්‍යාපන මට්ටම රැකියාව ඔය දෙක තමයි තියෙන්නේ. තමන්ගේ තියෙන මේ තමන් ජීවිතේ ලබාගත් ඔය තියෙන්නේ සක්සස් වෙච්ච දේවල් උන් හිතන් ඉන්නේ ඒවනේ සල්ලි තියෙනවා නම් අච්චර දුරට මෙච්චර දුරට ඉගෙන ගත්තා නම් සක්සස් කියලා. හරිද? උන්ට කන්න බොන්න නිදා ගන්න වෙලාවක් නැහැ. ඒ වුණාට මේ සල්ලි තියෙනවා හොඳ වාහන තියෙනවා. උන් හිතන් ඉන්නේ ඒවා තමයි සක්සස් කියලා. එහෙම සක්සස් මොන මගුලටද? හරි. කොහමද? අන්නේ තමන්ගේ පොසිෂන් එක පෙන්වන්න හදපු එක තමයි මේ LinkedIn කියලා කියන්නේ. හරි. ඊළඟට සර්ච් එන්ජින්. සර්ච් එන්ජින් කියන්නේ මෙන්න මේ වගේ සර්ච් එන්ජින්. හරිද මේක වෙන්නේ මොනවාද? ඉතින් bitrate. මොකක් හරි දෙයක් සර්ච් කරාම ඒකට අදාළ දේවල් තියෙන අනිත් වෙබ්සයිට් හොයලා දෙන තව වෙබ්සයිට් එකකට තමයි අපි කියන්නේ සර්ච් එන්ජින් කියලා. හරි සර්ච් එන්ජින්. ඒකට ඒක වෙනම කැටගරි එකක්. ඊළඟට පුද්ගලික අවශ්‍යතා. මේක කියන්නේ මොනවද? බොහෝ විට ලේඛකීන්, දේශපාලකයින් වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් ඔවුන්ගේ තොරතුරු අන් අය වෙත sannivedanaya කිරීමට භාවිත කරන වෙබ් අඩවි. ප්‍රෙසිඩන්ට් බලමු ටික. එමනේ.
මං ගාවට මං එන්න එපා මං නම් දන්නේ නැහැ වගේ තියෙන්නේ. අයියෝ. හරි ප්‍රෙසිඩන්ට්ගේ වෙබ්සයිට් එක. හරි ඒ කියන්නේ පුද්ගලික අවශ්‍යතා සඳහා තමයි ඒක තියෙන්නේ. හරිද? මතක තියාගන්න ප්‍රෙසිඩන්ට්ගේ වෙබ්සයිට් එක තියෙන්නේ පුද්ගලික අවශ්‍යතා සඳහා. හරි. ඊට අමතරව එක එක ක්‍රිකට් ක්ලබ් මේදී මේක ක්‍රිකට් ක්ලබ් එක නෙවෙයි ක්‍රිකට් ක්ලබ් ඊට පස්සේ දැන් හිතන්න ක්‍රිකට් ක්ලබ් එකක් අරගෙන ඒකේ තියෙන දේවල් අර එළිය අයට බලන්න හදන්න පුළුවන්. මෙතන දැන් මෙතන තියෙනවනේ පුද්ගල කණ්ඩායම් කියලා. හරිද? දැන් ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ තියෙනවනේ මොකක් හරි ක්ලබ් එකක්. ඒකට වෙනම වෙබ්සයිට් එකක් හදන්න පුළුවන්. එතකොට ඒක පර්සනල් හරි ගෲප් හරි විදිහට ගන්න පුළුවන්. ඒකේ තියෙන්නේ අර ඒක ගැන ඉන්ෆර්මේෂන් දැන් මෙතන තියෙන්නේ පොදුවේ දෙන ඉන්ෆර්මේෂන් ටික තමයි මෙතන තියෙන්නේ. ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් කියන එක. හරිද? මෙතන පර්සනල් එකට දාන්න පුළුවන්. ඒ අදාළ කණ්ඩායම හෝ පුද්ගලයා ගැන තොරතුරු එළියට දෙන්න හදපු වෙබ්සයිට්. හරිද? ඔන්න ඔය කැටගරි ටික තියෙනවා වෙබ්සයිට් එක හදද්දි අපි කල්පනා කරන්න ඕන. හරිද? ඒ ටික පොඩ්ඩක් ඔලුවට දාගන්න. මේ එන අදට මේ ওই ටික ඇති. හරි? ඊළඟ දවසේ බලමු මම පුළුවන් තරම් try කරනවා කලින් නැගිටලා මේ ක්ලාස් එක පටන් ගන්න. හරි නේද? මේ පරණේවා අයයි බලන්න මම ප්‍රශ්න හදලා එවන්නම්. මේ ඒව කරන්න. හරිනේ ළමයි. එන අදට ඇති. දැන් 4යිනේ. අපි ඊළඟ දවසේ කරමු. අයස් තමයි අයස්. හරි හරි. හරි එහෙනම් ටටා. Thank you. Bye bye.